අයිබෝන් ජයග්‍රාහී සුබ දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද 2021 පෙබරවාරි මාසයේ 25 වෙනිදා බ්‍රහස්පතින්දා දිනය අප සූදානම් දවසේ පුවත්පත් වෙත අවධානය යොමු කරන්න. අයිබෝන් සුබ දවසක් පුවත්පත් විස්තර තුලින් පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ කමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ලැබුණා. කතානායකවරයාට ලැබුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්වුණා සහ පැවැත්වීමට නියමිතයි. ඒ අතර වාරයේදී එක් පාර්ශවයන් තමන්ට එල්ල වුණු චෝදනා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වන කොමිෂන් සභා වාර්තාවට අදාළව චෝදනා තමන්ට නැහැ. චෝදනා තමන්ට තිබෙනවා. ඒ තිබෙන චෝදනාවලට පිළිතුරු ලබා දෙන්න සූදානම්. මේ විදිහට දැන් පාර්ශව වෙන්වෙන් වශයෙන් තමන්ට එල්ල වී තිබෙන චෝදනා සහ චෝදනා එල්ල නොවීම සම්බන්ධයෙන් විවිධාකාරයේ කරුණු මතවාද ඉදිරිපත් කරනවා. මේ සියලු දෑ පිළිබඳව අද පුවත්පත් අවධානය යොමු කරනවා. අප සූදානම් ඒ පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කරන්න. අරුණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂයටයි අපි අවධානය යොමු කරන්නේ. 2019 අප්‍රේල් මාසයේ 21 වෙනිදා මේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී එවකට ජනාධිපතිවරයා වශයෙන් සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් සභා වාර්තාව පිළිබඳව දක්වන අදහස මොන වගේද? තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ඔහු පිළිතුරු ලබා දෙන්නේ මොන විදිහටද? පාස්කු ප්‍රහාර චෝදනා ගැන මෛත්‍රී නිහඬයි. චෝදනා අධ්‍යයනයට කමිටුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීගේ පැත්තේ කියා තමා අරුණ තොරතුරු වාර්තා කරන්නේ ප්‍රධාන ශීර්ෂයෙන්. උදේජීව ඒකනායක නිලන්ත මදුරාවල සහ සාලිය කුමාර ගුණසේකර අරුණට වාර්තා කරන්නේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය අද පැවැත්වෙන විධායක සභාවට දැනුම් දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ මධ්‍යම කාරක සභාවට දැනුම් දුන් බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට හිටපු ජනාධිපතිවරයාට මේ විධායක බලතල සහිතව හිටපු ජනාධිපතිවරයෙකුට කරන ලද කාරණා සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවාද? ඒ පිළිබඳවයි අද පුවත්පත මේ විදිහට ප්‍රධාන ශීර්ෂයක් ගොඩනගන්නේ. මෛත්‍රීට නඩු දැමීමට නම් පොලිස් පරීක්ෂණයක් ඕනේ. කොමිෂන් සභාවක සාක්ෂි අනුව හෝ නිර්දේශ අනුව අධිචෝදනා ගොනු කළ නොහැකි. දුහුරේ නිවත් වූ ජනාධිපතිවරයෙකුට නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කර නඩු පැවරිය හැකි. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා කරන ප්‍රකාශය තමයි අද පුවත්පත ප්‍රධාන ශීර්ෂයට ගෙන තිබෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නම් නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කළ යුතුයි. නීතිපති නියමයෙන් පොලිස් පරීක්ෂණයක් සිදු කළ යුතු බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය. කොමිෂන් සභාවක සාක්ෂි හෝ නිර්දේශ අනුව අධිචෝදනා ගොනු කළ නොහැකි බවද හිටපු අගවිනිසුරුවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයෙකුට මුක්තිය හිමිවන්නේ ජනාධිපති දුහුරේ දරණ කාල සීමාවේදී පමණක් වන අතර දුහුරේ නිවත් වූ පසු ඕනෑම ක්‍රියාවක් සම්බන්ධයෙන් නඩු පැවරිය හැකි බවද හිටපු අගවිනිසුරුවරයා පැවසිය කියලා අද පුවත්පත තොරතුරු වාර්තා කරන ප්‍රධාන ශීර්ෂයෙන්. දැන් එතකොට විධායක බලතල මුක්තිය තිබෙන්නේ ජනාධිපති ධූරයේ සිටින තුරු පමණයි. ඒක ඇත්ත. හැබැයි ජනාධිපති ධූරයේ එවකට ඉද්දි කරන ලද ක්‍රියා සම්බන්ධිනුත් දැන් පොලිස් පරීක්ෂණයකින් පසුව නඩු පැවරිය හැකි බව තමයි හිටපු අගවිනිසුරුවරයා සරත් එන් සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ. අපි මව්බිමට අවධානය යොමු කරනවා. මේ පාස්කු ප්‍රහාර චෝදනා සම්බන්ධයෙන්මයි මව්බිමත් තොරතුරු වාර්තා කරන්නේ. මහින්ද අමරවීර අමාත්‍යවරයා කරන ප්‍රකාශය පාස්කු චෝදනා ගැන නීතිඥ කණ්ඩායමක් මෛත්‍රී සමග සාකච්ඡාවක් කරන බව තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් තමයි මේ තොරතුරු වාර්තා වෙන්නේ. අපි ලංකාදීපයට අවධානය යොමු කරනවා. දැන් සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. දේවස්ථාන ඉලක්ක කරගනිමින් ඒ වගේම අපේ ප්‍රධාන පෙළේ තරුපන්තියේ හෝටල් ඉලක්ක කරගනිමින් තමයි පාස්කුදා මේ ප්‍රහාරය එල්ල කරේ. හැබැයි ඒ ප්‍රහාරය එල්ල කරන්න කලින් සහරාන් සැලසුම් කරලා තිබුණේ කොහාටද මුල්ම ප්‍රහාරය එල්ල කරන්න? ඒකත් පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනවා. සහරාන් මුලින්ම ගහන්න හිටියේ නුවර පෙරහැරට. ජනපති කොමිසමේ වාර්තාව කියයි පාස්කු විරුද්ධ ප්‍රහාරයේ මහමොලකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසල පෙරහරට පහර දීමේයි පාස්කු විරුද්ධ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත කියා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. අපි මව්බිමට අවධානය යොමු කරනවා. දැන් මේ පාස්කු කොමිෂන් සභා ජනාධිපති වාර්තාවෙන් අපේක්ෂා කළ ආකාරයේ දෙයක් නෙවෙයි එලියට ඇවිල්ලා තිබෙන්නේ කියා අස්ගිරි පාර්ශවයෙන් චෝදනා එල්ල වෙනවා. පාස්කු කොමිසමෙන් අපේක්ෂා කළ දේ ඉටු වෙලා නැහැ.
මෞබිම පුවත්පතයි ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ. අපි වැඩිදුර විමසා බලනවා මේ පිළිබඳව මේ කුමක්ද සඳහන් වෙන්නේ කියලා ගෞරවනීය මහා සංඝරත්නයේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිසම් සභා වාර්තාව මගින් චෝදනා ඉදිරිපත් කර තිබෙන පිරිස ගැන සැලකීමේදී මෙම ප්‍රහාරය සිංහල බෞද්ධ ජනතාව විසින් සැලසුම් කර සිදු කරන ලද ප්‍රහාරයක් ලෙස ජාත්‍යන්තරය තුළ වැරදි ආකල්පයක් ජනිත විය හැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකකාධිකාරී පූජ්‍ය නාරම්පරාවේ ආනන්ද නාහිමියෝ පවසති. මෙම ප්‍රහාරය පිටිපස සිට අන්තවාදය ප්‍රවර්ධනය කරමින් ඊට අනුබල දුන් පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබා දීම කොමිසම තුළින් අපේක්ෂා කළත් එවැන්නක් එමගින් සිදු නොවුන බවද උන්වහන්සේ කීය. කොමිෂන් වාර්තාව සම්බන්ධව අදහස් දක්වමින් ආනන්ද නාහිමියෝ ඊයේ එම විහාරස්ථානයේදී මේ බව ප්‍රකාශ කළයි කියලා තමයි මෞබිම තොරතුරු වාර්තා කරන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ සඳහන් කරන්නේ පාස්කු කොමිසමෙන් බලාපොරොත්තු වෙච්ච දේ ඊට වෙලා නැහැ. ඕන් ඉදිරිපත් කර තිබෙන වාර්තාවට අනුව මේක සිංහල බෞද්ධ ජනතාව එකතු වෙලා සැලසුම් සහගතව කරන ලද ක්‍රියාවක් වගට ජාත්‍යන්තරයට තොරතුරු යාමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ජාත්‍යන්තර එවැනි මතවාදයකට මේ ප්‍රවණතාවයක් තියෙනවා මේ වාර්තාවත් එක්ක කියලා තමයි උන්වහන්සේ චෝදනා කරන්නේ. අරුණ පුවත්පතට අපි අවධානය යොමු කරනවා දැන් මේ ප්‍රහාරයේ පිටිපස්සේ තවත් ජාත්‍යන්තර බලවේග ඉන්න බව තමයි අරුණ වාර්තා කරන්නේ. ඒ නිර්දේශ අනුව ප්‍රහාරයේ පිටිපස්සේ විදේශ හස්තයක් අබුහින්ද් සහ සරා ජෙස්මින් ගැන සොයා යා යුතුයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට විදේශ මැදිහත් වීමක් ඇද්දැයි යන්න පිළිබඳ වැඩිදුර විමර්ශනයක් පවත්වන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවේ නිර්දේශයක් ලබා දී තිබෙන බවත් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ අතර අරුණම වාර්තා කරනවා මියගියත් වන්දි නොලැබුණු 51 දිනකට ලක්ෂ 1020ක් නිර්දේශ වෙයි කියා. පාස්කු ප්‍රහාරයෙන් මියගේ මෙතෙක් වන්දි ගෙවා නොමැති පුද්ගලයන් 51 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 1020ක වන්දියක් රජය ගෙවිය යුතු බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව නිර්දේශ කර තිබේ කියලත් අරුණ පුවත්පතම තොරතුරු වාර්තා කරනවා. අපි දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද එතුමන් අදහස් දක්වන්න සූදානම්. මේ වගේම මධ්‍යම කාරක සභාවට ඒ පිළිබඳව දැනුම් දෙන්න සූදානම්. ඒ අතර අද පුවත්පත මෙවැනි කාරණාවක් වාර්තා කරන මේක පුවත්පත් කිහිපයක්ම මේ තොරතුරු වාර්තා කර තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මේ කොමිෂන් සභා වාර්තාවට අදාළව ඔවුන් පළ කරන අදහස රනිල් හෝ එජාප රජයේ ඇමතිවරු පාස්කු ප්‍රහාරයේ වගකීම ගත යුතු බවට ජනපති කොමිසමේ සඳහන් වී නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අදහසයි ඔවුන් මේ දක්වන්නේ මේ විදිහට මේ වාර්තාව සම්බන්ධයෙන්. එක්සත් ජාතික පක්ෂ රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම රජයේ අමාත්‍යවරුන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම බාරගත යුතු බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ පවසයි කියා අද පුවත්පත තොරතුරු වාර්තා කරන. අපි යන්නේ ලංකාදීපයට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව විමසා බලන්න. එතුමන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු දේශපාලන නායකයින් රැසක් හමු වුණා. ලංකාවට ආපු වෙලාවේ විපක්ෂ නායකතුමන්වත් හමු වුණා. මේ ඡායාරූපයක් සහිතව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමගින් පාකිස්තාන අග්‍රාමාත්‍යතුමන් ඉම්රාන් ඛාන් මහත්මයා සාකච්ඡාවේ නිරත වන ආකාරය, පාකිස්තාන අගමැති ජනපති ගෝඨාභය හමුවක් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් ජනාධිපති මන්දිරයේදී ඊයේ පෙරවරුවේ පැවැත්විනි. නායකින් දෙදෙනා එහිදී දෙරටට වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවේ යෙදී සිටි අයුරුයි ඡායාරූපයක් සහිතව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. මෞබිමත් ඡායාරූපයක් සහිතව තොරතුරු වාර්තා කරනවා. මේ ජනාධිපතිතුමන්ගේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ටත් පාකිස්තානයේ නිල සංචාරවල නිරත වන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ආරාධනා කර තිබෙනවා. අගමැති ඉම්රාන් හමුවේ පාකිස්තානු ජනතාවට ජනපති ගෝඨාභයගෙන් ඇරයුම්, අපේ රටටත් එන්න ගෝඨාභයට මහින්දට ඉම්රාන්ගෙන් ඇරයුම් කියා තමයි මෞබිම තොරතුරු වාර්තා කරන්නේ ඡායාරූපයක් සහිතව. ඒ අතර දැන් ලංකාවට එන්න නම් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා රැගත් විශේෂ ගුවන් යානයට අවසර ලැබුණා. හැබැයි යද්දි මොකද වුනේ? ඒ ගැන අපි තොරතුරු දෙන කියා ගමු වෙලාව දැනගෙන. හරි. ලංකාවට එන්න පුළුවන්කම ලැබුණට යද්දි ඒ සඳහා ඉඩකඩ ලැබුණාද ඉන්දිය ගුවන් සීමාවෙන් ගමන් කරන්න? ඉන්දීය මාර්ග මග හරිමින් පාකිස්තානු යානය
ඉම්රාන් රැගෙනයයි කියා තමා අරුණ තොරතුරු වාර්තා කරන්නේ. පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් තම දෙදින ශ්‍රී ලංකා නිල සංචාර නිමාවට පත් කරමින් ඊයේ සවස කටුනායක ගුවන්තොටුපළින් පාකිස්තානයේ බලා පිටත්ව ගියේය. ඒ යන අතරවාරයේදී ඉන්දීය මාර්ග මගහරිමින් තමයි පිටත් වුණේ. මෙසේ පිටත්ව ගියේ ඔවුන් පැමිණි පාකිස්තානයට අයත් ගුවන් හමුදාවේ PAK-2 නැමැති ගල්ෆ් ස්ට්‍රීම් G450 දරන ගුවන් යානයේනි. පාකිස්තාන අගමැතිවරයා සමුදිම සඳහා ඇමති ප්‍රසන්න රණතුංග ඇතුළු මැති ඇමතුරු රාශියක් ගුවන්තොටුපළට පැමිණ සිටියහ. පාකිස්තාන අගමැති රැගත් ගුවන් යානයට ඉන්දීය භූමිය මතින් වැටි ඇති ගුවන් මාර්ගය භාවිත කිරීමට ඉන්දිය රජය අවසර දෙන බවට ප්‍රකාශපත් කර තිබුණද මෙම පාකිස්තාන ගුවන් හමුදා යානය එම ගුවන් මාර්ග භාවිත නොකර අරාබි මුහුද ඔස්සේ ගමන් කිරීමට පියවරගෙන තිබේ. ඒ අනුව කටුනායක ගුවන්තොටුපළින් මුහුදු මාර්ගය ඔස්සේ අරාබි මුහුද වෙත පිවිසී පාකිස්තානයේ වෙත ඇතුළු වීමට කටයුතු කර තිබෙන කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. එද්දී ඉන්දිය මාර්ගයේ අවසර ලැබුණ පාකිස්තානයට මේ ගුවන් යානය එන්න අග්‍රාමාත්‍යවරයා රැගෙන ලංකාවට යද්දිත් ඒ අවසරය ලබා දීලා තියෙනවා. හැබැයි යද්දී ඒ මාර්ගය භාවිත කළේ නැහැ කියා තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ විදේශ මාධ්‍ය පාකිස්තානු මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්. ඒ අතර පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර කෘෂි ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් වූ බව දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. කෘෂි ආර්ථිකය නන්වන්න ශ්‍රී ලංකා පාකිස්තාන නායකයින්ගේ අවධානය ආරක්ෂක සහයෝගීතාවට ඩොලර් මිලියන 50ක්. ගොවියාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන ආකාරයෙන් කෘෂි ආර්ථිකය නගා සිටවීම කෙරෙහි ශ්‍රී ලංකා සහ පාකිස්තාන නායකයින්ගේ විශේෂ අවධානය යොමු වූ බව තමයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා කොවිඩ් තත්ත්වය පිළිබඳව විමසා බලන්න. කොරෝනා මොන විදිහටද දැන් තියෙන්නේ? ඒ වගේම කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කරනවාද ආදාහනය කරනවාද කියන කාරණේ සම්බන්ධයෙන්ුත් සමාජයේ වැඩි කතාබහට තවමත් ලක්වමින් පවතිනවා. ඒ අතර ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට ඉම්රාන් ඛාන් මහත්මයාට මේ සම්බන්ධයෙන් වන කාරණා ලබා දුන්නා. මේ තාමත් අපට භූමදානය කරන්න අවසරය ලබා දෙන්නේ නැහැ කියලා එතුමන් පළ කරන ලද අදහසත් අද පුවත්පත් වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න සූදානම්. මවබිම ප්‍රධාන ශීර්ෂය කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානයට ළඟදීම අවසර ලැබෙන ලකුණු කියා තමා මවබිම තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රධාන ශීර්ෂයේ සහිතව කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානයට ළඟදීම අවසර ලැබෙන ලකුණු. අපි බලමු ඉදිරියට මොකක්ද වෙන්නේ කියලා. ඒ අතර එන්නත් ලබා දීම පිළිබඳවත් මේ දිනවල කතාබහට ලක් වෙනවා. දැන් වයස අවුරුදු 60ට වැඩි අයටත් එන්නත් ලබා දෙන්න සූදානම් බව තමයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය සඳහන් කළේ. ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය එන්නත් දීම ඡන්ද ලැයිස්තුවට සිදු කරන බව තමයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. සෞඛ්‍ය අංශ මැකෝගේ සහාය ඉල්ලයි. කොරෝනා එන්නත් ලබා දීම ඉදිරියේදී ඡන්ද ලැයිස්තුව අනුව සිදු කිරීමටත් ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහාය ලබා ගැනීමටත් සෞඛ්‍ය අංශ පියවරගෙන ඇත කියා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. කියන්නේ ඔබ ඡන්ද නාමලේඛනයේ ඡන්ද හිමියෙක් නම් ඔන්න එන්නත ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අනුව එන්නත් දීම ඡන්ද ලයිස්තුවට අනුකූලව තමයි මෙතනින් එහාට සිද්ධ වෙන්නේ කියා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. අරුණට අපි අවධානය යොමු කරනවා දැන් මේ කොවිඩ් මරණ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පළ කරන ලද අදහස් අරුණ වාර්තා කරනවා. කොවිඩ් මරණ ගැන කලබල නොවන්නයි පාකිස්තානු අගමැති කියයි විපක්ෂ නායකත් හමු වෙලා. පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු 15 දෙනෙකු සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විනි. අරුණයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ සාකච්ඡාවට අනුව තමයි එහිදී කොවිඩ් වැළඳුණු මුස්ලිම් අයගේ මරණ බහුමදානය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ. ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු අවස්ථාවේදී මෙම ගැටලුවට ධනාත්මක පිළිතුරක් ලැබුණු බව පාකිස්තාන අගමැතිවරයා දැනුම් දී ඇත. එය සාර්ථක වනතුරු මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකරන ලෙසද පාකිස්තාන අගමැතිවරයා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. මේ මන්ත්‍රීවරු 15 දෙනෙක් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමු වෙන්න අවශ්‍යයි කියලා කිව්වා මේ කාරණේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒ අනුව තමයි විපක්ෂ නායකවරයා සහ ඒ මුස්ලිම් මන්ත්‍රීවරු පිරිස හමු වෙන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාව. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් වැඩි කලබලයක් ඇති කරගන්න එපා. ජනාධිපතිතුමන්ගෙන් සහ අගමැතිතුමන්ගෙන් මේ සඳහා සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බව. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා COVID-19 වෛරසය ලංකාවේ සහ ලෝකයේ පවතින මේ වන විට තත්ත්වය පිළිබඳව නවතම යාවත්කාලීන වීම පිළිබඳව සොයා බලන්නට. COVID-19 වෛරසයේ බලපෑම මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 81467යි, මරණ 457යි, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 76514ක්. ඒ අතර ආසාදිතයින් සංඛ්‍යාව ලෝකෙම්ම
11 කෝටි 27 ලක්ෂ 68,809ක් මරණ 24 ලක්ෂ 98,941ක් ඒ අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 8 කෝටි 83 ලක්ෂ 28,604ක් බව තමයි තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත. මේ තමයි ලංකාවේ පවතින තත්ත්වය සහ ලෝකයේ පවතින තත්ත්වය කොවිඩ් ආසාදිත තත්ත්වයන් පිළිබඳව. අපි අරුණ පුවත්පතට අවධානය යොමු කරනවා මේ සෞඛ්‍ය තාක්ෂණ කමිටුවේ ඇතැම් තීරණ එන්නත්කරණය අවුල් කරනවා කියලා තමයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරිය රාජ්‍ය අමාත්‍යතුමිය සඳහන් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ කමිටුව ගන්නා ඇතැම් තීරණ කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල අවුල් සහගත තත්ත්වයකට පත් කිරීමට හේතුවක් වී ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළාය කියලා තොරතුරු වාර්තා කරනවා අරුණ පුවත්පත. එතුමිය කරන ප්‍රකාශයක් අපට දක්වමින් අපි ජිනීවා මානව හිමිකම් සම්බන්ධයෙන් වන කාරණාවලට අවධානය යොමු කරනවා. ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා. ඒ අතර වාරයේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමාන් ලංකාව වෙනුවෙන් අදහස් දැක්වුවා. ඒ වගේම මිචලි බැෂලේ අපට චෝදනා එල්ල කළා. ඒ චෝදනා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ කාරණා කියනවා. ඒ සියලු දෑ පිළිබඳව අපි අවධානය යොමු කරනවා විරාමයකින් අනතුරුව. ඔතන යලිත ඔබ පුවත්පත් තොරතුරු සමගින් ජිනීවා මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටියේ. ඒ අතර ජනතා හඬට වේදිකාවක් තනන මහජන දිනයේ වැඩසටහනේදී ඊයේ දවසේදී අපි ආරාධනා කරා අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මැතිතුමන්ට වගේම ප්‍රවීණ විදේශ විත්ත විචාරකයෙක් වගේම අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ප්‍රවීණතම මාධ්‍යවේදියෙක් වෙන මොහාන් සමරනායක මහත්මයාට ඒ දෙපළම මේ සම්බන්ධයෙන් ඊයේ දවසේදී මහජන දිනයේදී සාකච්ඡාවට ලක් කළා. ජිනීවා මානව හිමිකම් යෝජනා වලින් අපිට වෙන්නේ මොකක්ද? මේ සම්බන්ධයෙන් අපේ පාර්ශවයෙන් අපි කියන්නේ මොකක්ද? ඒ වගේම අපට එල්ලවන චෝදනාවල තිබෙන පදනම් විරහිතභාවය මොනවද කියන කාරණා පිළිබඳවත් ඊයේ දවසේදී අපි සාකච්ඡාවට ලක් කළා. දිනමින ප්‍රධාන ශීර්ෂයට අපි අවධානය යොමු කරනවා ජිනීවා මානව හිමිකම් යෝජනා ශ්‍රී ලංකාවේ සහායට රටවල් 18ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන ඕනෑම යෝජනාවකට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දෙන බවට එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් 18ක් සහතික වෙයි. එම රටවල් අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වයේ දරණු රටවල්ද වන අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් දැනුවත් කිරීම වෙනුවෙන් දැනටමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි කියලා දිනමින ප්‍රධාන ශීර්ෂයට අදාළව තොරතුරු වාර්තා කරන්නේ. අපි දැන් මේ තත්ත්වයන් එක්ක අපිට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍යයි. ඒ අතර වාරදී අපේ රටේ ළඟම රට වෙච්ච මේ දකුණු ආසියාවේ ප්‍රබලයා වෙච්ච ඉන්දියාවේ සහයෝගය අපිට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමාන් ඉන්දියාවට ලිපියක් ලියන්නේ. ජිනීවා සමුළුවේදී ඉන්දියාවේ සහාය ඉල්ලා ජනපති ගෝඨාගෙන් ලිපියක්. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මෙවර සැසිවාරයට ඉදිරිපත්ව ඇති මානව හිමිකම් හා වගවීම පිළිබඳව විමර්ශන හා වාර්තාවලදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙනු ලෙස ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. ඉන්දියාවේ NDTV, Times of India ඇතුළු පුවත් සේවා රැසක් වාර්තා කළ බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ මේ ජාත්‍යන්තර පුවත් තොරතුරු උපුටා දක්වමින්. අද අපි අරුණට අවධානය යොමු කරනවා දැන් මේ සියලු කාරණාත් එක්ක ඩෙල්ෆ් විදුලි ව්‍යාපෘතිය වෙනස් කරන්න බැහැ කියා ඇමති ඩලස් අරහප්පෙරුම මහතා කරන ප්‍රකාශය. යාපනයේ ඩෙල්ෆ් අවට දූපත් වුණේ සූර්ය හා සුලන් හයිබ්‍රිඩ් විදුලි බලාගාර ඉදිකිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා ඇති අවස්ථාවක ඉන් ඉවත් විය නොහැකි බව විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ පැවසූ බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ හාල් කතාවෙන් ගොවීන් මේ අසරණ භාවයට පත්වෙච්ච බවත් තොරතුරු වාර්තා කරනවා අරුණ පුවත්පතම. බන්දුලගේ හාල් කතාවෙන් පස්සේ මොකක්ද වුණේ කියන අපි බලමු. බන්දුලගේ හාල් කතාවෙන් ගොවියා හැල් වුණා. ජාතික ගොවි එකමුතුව කරන ප්‍රකාශයක් අරුණ පුවත්පත උපුටා දක්වනවා. අපි දිනමිනට අවධානය යොමු කරනවා. ආරක්ෂක ලේකම්තුමන් සඳහන් කළා ත්‍රිකුණාමලයේ පැත්තේ එක දිගට වන සංහාරයක් සිදුවන බව. දැන් ඒ වන සංහාරය සිදුවන බවට අදාළව තොරතුරු ලැබුණාට පසුව රජයක් විදිහට මොකද ඒකට ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව බලාගෙන ඉන්නවා. දිනමිනේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. ත්‍රිකුණාමලයේ කැලෑ විනාශය වළක්වන්න කඩා පනින හමුදාවක් කියා තමයි දිනමින තොරතුරු වාර්තා කරන්නේ. මේ කැලෑ විනාශය වළක්වා ගැනීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව අපි දිවයින ප්‍රධාන ශීර්ෂයට අවධානය යොමු කරනවා. ලෝක හොරු 8ක් දැලේ කියා තමා දිවයින තොරතුරු වාර්තා කරන්නේ. ප්‍රධාන ශීර්ෂයෙන් කෝටි ගණන් වංචා කළ ලෝක හොරු 8ක් දැලේ 6ක් විදේශිකයෝ 2ක් ශ්‍රී ලංකාවේ අයෙකුගේ ගිණුමට ලක්ෂ 580ක් බැර වෙලා
මේ දිවයින ප්‍රධාන ශීර්ෂයේ තොරතුරු වාර්තාව කෝටි ගණන් වංචා කළ ලෝක හොරු 8ක් දැලේ මද්‍රව්‍ය ජාවාරම් ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීම සහ විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම ඇතුළු මහා පරිමාණ වංචා ක්‍රියාවල නිරත වෙමින් මෙරට රැඳී සිටි නයිජීරියානු සහ උස්බෙකිස්තානු ජාතිකයින් 6 දෙනෙකු ඇතුළු ජාවාරම්කරුවන් 8 දෙනෙකු කැලණිය කොට්ටාශ අපරාධ මෙහෙයුම් අංශය මගින් ඊයේ අලුයම අත්අඩංගුවට ගෙන ඇත. පැලියගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් සිල්වා මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කොට්ටාශ අපරාධාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් දින ගණනාවක් කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් බව තමයි දිවයින තොරතුරු වාර්තා කරන්නේ. ලෝකහොරු 8ක් දැල යන ප්‍රධාන ශීර්ෂය සහිතව අපි දිවයිනටම අවධානය යොමු කරනවා. දැන් රංජන් රාමනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස කතාබහට ලක් වුණා. ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා අගනුකොළ පැරැස්ස සිරකඳවුරට ගිහිල්ලා රංජන් රාමනායක මහත්තයාව බලලා ඇවිල්ලා කිව්වේ එහි ආරක්ෂාවක් නැහැ. ඒ හින්දා වැලිකඩට ගේන්න කියලා. හැබැයි විශේෂ අමාත්‍යවරයා විදිහට ලොහාන් රත්වත් අමාත්‍යවරයා සඳහන් කළා අඟුණුකොළ පැලැස්ස තමයි වඩාත් ආරක්ෂිතම ස්ථානය. ඔබතුමන්ලා දැනුම් දුන්න විදිහට රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් තියෙනවා නම් ඔන්න මීට විනාඩි 10කට කලින් අපි එතුමන්ගේ සිරමැදිරිය වෙනස් කළා කියලා ලොහාන් රත්වත් අමාත්‍යවරයා සඳහන් කළා. විශේෂ අමාත්‍යවරයා විදිහට අද දිවයින වාර්තා කරන අය රංජන්ට තනි සිරමැදිරියක් වගකීම ලොහාන් බාරගනී කියා තමා දිවයින තොරතුරු වාර්තා කරන්නේ. මේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කරන ලද ඉල්ලීම තර්ජනයක් තිබෙනවා, ජීවිත තර්ජනයක් තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එතුමන්ට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් කියලා තමයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ. හැබැයි කතානායකවරයා සඳහන් කරේ තාම ඒ සඳහා වන නිර්දේශ Tamanට ලැබී නැති බව. එක එක ආයතන සම්බන්ධයෙන් කොමිෂන් සභාපත් වෙද්දී අපිට ලංකාදීපයේ තොරතුරකට අවධානය යොමු කරනවා. අපි රේගුව ගැන හොයන්න ජනපති කොමිසමක් පත් කර තිබෙන බවයි ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය අධ්‍යයනය කර එහි ඵලදායීතාව දැන්වීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ඊයේ පත් කරනු ලැබිය කියා ලංකාදීපයේ තොරතුරු වාර්තා කරන. අපි වෙලාව දැනගැනීමු. තවත් තොරතුරු දැනගන්න. SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අපි අද පුවත්පතට අවධානය යොමු කරනවා නීතිඥ සංගමේ නව සභාපතිවරයා සම්බන්ධයෙන්. අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා නීතිඥ සංගමේ නව සභාපති සාලිය පීරිස් මහත්මයා පත්වී තිබෙන බව තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. අපි අරුණට අවධානය යොමු කරනවා. ඒ අතරම නිරන්තරයෙන්ම ජනාධිපතිවරණ කාල සීමාවට ඇහෙන නමක් මේ නම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ නමක් බත්තර මුල්ලේ සීලරතන හිමියන්. එතුමන් උන්වහන්සේ හැම ජනාධිපතිවරණයකටම ඉදිරිපත් කරනවා ජනාධිපති අපේක්ෂකෙක් විදිහට. දැන් උන්වහන්සේ ක්‍රිකට් පිටියටත් එන්න සූදානම් බව, ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වන්න සූදානම් බව තමයි අරුණ තොරතුරු වාර්තා කරන්නේ. බත්තර මුල්ලේ සීලරතන හිමි ක්‍රිකට් පිටියට කියා අරුණ තොරතුරු වාර්තා කරන. අපි ඒ සමගින් යනවා කාටුන් බලන්න. අද අරුණ හුරේරා කාටුනෙන් අපි ආරම්භ කරනවා. අපි අරුණ පත්තරේ හුරේරා කාටුනේ බත්තර මුල්ලේ සීලරතන හිමි ක්‍රිකට් නිලවරණයට එනවලු. අපි ඔබට මීට මොහොතකට කලින් කිව්ව පුවත ක්‍රිකට් ක්‍රීඩාවේ 4 පෙර නිමිති සම්පූර්ණ කරන්නද සර් කියලා තමයි අහන්නේ හුරේරා. අපි මව්බිමට අවධානය යොමු කරනවා මර්සිපාල කාටුනේ මව්බිම පුවත්පතේ. බලමු මර්සිපාල මොකද කියන්නේ කියලාද. හිතවත්කමට කොවිඩ් එන්නත දෙන්නේ නැල්ලෝ. අපි කිව්වනේ චන්දලයිස් විදිහට දැන් දෙන්න යන්නේ කියලා. හිතවත්කමට කොවිඩ් එන්නත දෙන්නේ නැල්ලෝ. හිතවත්කමට දෙන්නේ වෛරස්නේ කියලා තමයි මර්සිපාල කියන්නේ. අපි දිවයින ෆේස්බුක් කාටුනේට අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ මේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් වීමිල්ල ගණනුත් පෙන්නලා කොහොම හරි හාල් මාෆියාව කඩනවා කියලා ඇමති මහින්දානන්ද පාඩ් දාලා තියෙන්නේ. දැන් නම් මෝල් හිමියෝ හොඳටම බය වෙලා ඇති කියලා තමයි අත ෆේස්බුක් කාටුන් එක නිර්මාණය වෙන්නේ. අපි දිනමින කාටුන් බලනවා. මේ අංජනගේ කාටුන් ගේ කාටුන් එක බාණ්ඩ 27ක මිල අඩු කිරීමෙන් සතොසට කිසිම පාඩුවක් නැහැ කියලා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කතා කරනවා. එහෙනම් ඉතින් ඔහොම යන් කියලා තමයි කියන්නේ. ඉතින් අපිටත් කියන්න තියෙන්නේ සතොසට පාඩුවක් නැත්තම් බාණ්ඩ 27ක මිල අඩු කරපුවා ඔහොම යන්. අපි දවසේ පද 4 තෝරගන්නවා කාටුන් නිමා කරන්න. මේත් බන්දුල ඇමතිවරයා මීට දවස් ගානකට කලින් කිව්වා වතුර දෙන්න පුළුවන් පිටරටට වෙළඳපොළට ලබා දෙන්න පුළුවන් අපේ රටේ වතුර. ඒකෙන් හොඳ විදේශ ආදායමක් විදේශ මුදල් ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා. හිල් කුඩයෙන් දිය ඇද ලෝකයට ණයයි
වැල් පොලියත් හැදෙයි හෙට ගැන හිතට බයයි. උල්පත් වටෙත් දැන් කහවනු හොයන අයයි ඇල්වතුරටත් බන්දුල ලන්සුවක් තියයි. මේ තමයි අද විදුර අබේනායකගේ දවසේ පදහතර ඇල්වතුරටත් බන්දුල ලන්සුවක් තියයි කියා. අපි ඔබට ආරාධනා කරනවා පත්තරවලින් පස්සේ ඊළඟ සාකච්ඡාවට එකතු වෙන්න නිලකාන්ත වන්නිනායක මහත්මයා විධායක අධ්‍යක්ෂ ISB ආයතනයේ එතුමන් තමයි ඊළඟ සාකච්ඡාවට එකතු වෙන්නේ. සාකච්ඡාවට බඳුන් කරන කාරණා බවට පත්වන්නේ කර්මාන්ත සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කියන කාරණාව තමයි අද කතා බහට ලක්වන්නේ. සාකච්ඡාව මෙහෙවන්නේ චාමර විජේවික්‍රම. අපි ඔබට මේ සාකච්ඡාව සමගින් එක්වන්නට ආරාධනා කරමින් අදට දවසේ පත්තර තුලින් සමුගන්නවා. ආය අපි පත්තරත් එක්ක ඔබ හමු වෙන්නේ ලබන සෙනසුරාදා දවසේ. ඔබට ජයග්‍රහයි සුබ දවසක්. ආයුබෝවන්.